තරම් සැනසුණු සිතක් නොව තවත් ඇතිදැයි කිව නොවේ නිවන් මග මට පසක් වූවා ඔබේ සදහම් දෙසුමිනේ ඔබේ සදහම් දෙසුමිනේ समन्ता चक्रमालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सक्क मोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සහස්සම්පිතේ ඝාතා අනත්ත පද සංහිතා ඒකං ඝාතා පදං සෙය්‍යෝ යන් සුත්වා උපසම්මතිති ශ්‍රද්ධාවන්ත ගුණගරුක වාසනාවන්ත පින්වත්නි අද දවසේහි මෙම ධර්ම දේශනාව පැවැත්වීමට නිමිත්ත බවට පත්වන්නේ මාතර මා කඳුර චාමර නිවසේ විසූ සීලවතී ගමගේ පින්වත් මෑණියන් වහන්සේගේ පරලෝ සැපත් වීම එතුමියගේ සද්දින ධර්ම දේශනා පුණ්‍ය කර්මයේ හැටියට මේ පුණ්‍ය කර්මය සිදු කරමින් බලාපොරොත්තු වන්නේ එතුමියගේ භව ගමන යහපත් වේවා සැපවත් වේවා ප්‍රාර්ථනීය බෝධියෙන් නිවන් දකින්ට මේ පින් පඬුරත් උපකාරක වේවා කියන බලාපොරොත්තු ඇතුව මේ පුණ්‍ය ධර්මය සිද්ධ කිරීමට ප්‍රමුඛතාවය ගෙන කටයුතු කරනු ලබන්නේ ඒ ප්‍රතාප් සිංහ පවුලේ දූදරුවන් ඥාති මිත්‍රාදීන් ඇතුළු සියලුම පින්වතුන් ඒ ප්‍රතාප් සිංහ පින්වත් මැතිතුමන්ගේ ආදරණීය තම මෑණියන් වහන්සේ වෙනුවෙන් කළ හැකි පුණ්‍ය ධර්මයක් හැටියට මේ ආකාරයට හෝ මිනිස් සහභාගීත්වයෙන් තොරව වර්තමානයේ පවතින ඒ తত্ত্বය නිසා පින්කම සිද්ධ කිරීමට කල්පනා කළා. නමුත් ධර්මයේ කුසලය කාටවත් අඩු වෙන්නේ දැන් මේ මොහොතේත් බොහෝ පිරිසක් ඒක රාශී වෙලා සිටිනවා ධර්ම ශ්‍රවණය කිරීමට. ඒ සියලු දෙනා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඒ ලබන කුසලය බලය ඒ පින්වත් සීලවතී ගමගේ පින්වත් ආදරණීය මෑණියන් වහන්සේගේ පරලෝ ගමන යහපත් වෙන්න සුගතිගාමී වෙන්න යහපත් උප්පත්ති භාවයන් ලබන්ට හේතු වාසනා වේවා කියලා මූලික අදිෂ්ඨානයේ පෙරදැඩිව ධර්ම ශ්‍රවණය කරමු. ඒ වගේම අරමුණු බවට පත් වෙනවා මීට දින 7කට කලින් අපාතරෙන් සමුගත් පින්වත් මෑණියන් වහන්සේ මෙන්ම ඒ වගේම ප්‍රතාප් සිංහ දයාබර ඒ මහතාගේ පින්වත් පියාණන් වහන්සේ ඇතුළු වංශ පරම්පරාගත සියලුම ඥාති මිත්‍රාදීන්ට සාංශාරික වශයෙන් සසරින් නිවනක් ලැබේවා කියලා පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉක්මන් භවයකදීම කල්යාණ මිත්‍රත්වයේ සද්ධර්ම ශ්‍රවණය මුණ ගැසී වහවහ උතුම් නිවන් අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දැනට ලොව පුරා පැතිර යන කොරෝනා උවදුර
අදාදම තුරන් වේවා යන ප්‍රාර්ථනාවෙන් යුක්තව ඒ වගේම ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටමත් රටවාසී ලෝකවාසී හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරමින් මෙම ධර්ම දේශනාව සඳහා මුල්ව කටයුතු කරනු ලබන්නේ පින්වත් ඒ ප්‍රතාප් සින් පවුලේ එම මැතිනිය මැතුමා ඇතුළු දුවා දරුවන් හැමදෙනාම ඥාති මිත්‍රාදී හැමදෙනාම අප සදහැ සිතින් ධර්ම ශ්‍රවණය කර ධර්මානිසංස බලය අපගේ දෙලව යහපත පිණිස ඒ වගේම පුණ්‍යානුමෝදනා සිදු කරන ඒ පින්වත් පියාණන් වහන්සේට මෑණියන් වහන්සේට ආදී කොට ඇති වංශ පරාගත ඥාතීන්ට පුණ්‍යානුමෝදනා පිණිස අප මේ ධර්ම දේශනාව සිදු කරනවා කියලා කල්පනා ඇතුව අපි ධර්ම ශ්‍රවණයට සදහැ සිතින් සම්බන්ධ වෙමු. සාදු. දෙදහස් 21 වසරේ 9 වෙනි මාසේ දෙවැනිදා ධර්ම දේශනාව ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, තථාගතයන්න් වහන්සේගේ ධර්මය මහා සාගරය වගේ ධර්මයක් අපිට දේශනා කළා තියෙනවා. ඒ ධර්මයේ දේශනා කළේ එකක් ඉදනන්දති මේ මොහොතේ අදාදම ජීවිතේ සතුටෙන් ජීවත් වෙන්න, පෙච්ච නන්දති පසුවත් ඒ ධර්මයේ පිළිබඳව සිහි කටයුතුව සතුටු වෙන්න, උභයත් නන්දති වඩ වඩාත් සංසාරෙත් ඒ ධර්ම ප්‍රයෝජනය අරගෙන සතුටු වෙන්න. අද දවසේහි ගුණ සමරන්නේ පින්වත් තම ආදරණීය මෑණියන් වහන්සේ පිළිබඳව, පියාණන් වහන්සේ පිළිබඳව. මේ ආකාරයට අප කාහටත් ලැබෙන අවස්ථාවක්. වයස් ભેදයක් නැතුව මේ ජීවන ගමන අවසන් කරනවා අපි දකිනවා. රෝග පීඩා නිසා, හදිසි අනතුරු නිසා, විවිධ විපත්තිකාරක තත්වයන් නිසා. ඒ නිසා තමයි මේ සංසාරය තේරුම් ගත යුතු ධර්මයක් හැටියට අපිට පෙන්වා දීලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. මිනිසෙක් හැටියට දුර්ලභව ලබාගත් මේ මනුෂ්‍යාත්ම භාවය අප ප්‍රයෝජනයට ගත යුතුයි වඩාත් අර්ථ සම්පන්න වන අන්දමට. වඩාත් අර්ථ සම්පන්න වන අන්දමට ප්‍රයෝජනයට ගත යුතුයි. කොහොමද පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපේ ජීවිතයට අර්ථය එකතු කරගන්න කියලා අපි කල්පනා කරන්න ඕන. එහෙම හිත සැකසෙන්න බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ සතර පෙර නිමිති කාටත් දකින්න පුළුවන් නම් බොහෝම හොඳයි. එවිට තමයි ජීවිතය සැනසීමටපත් වෙන්නේ. අපි කවුරුත් මහලු වෙන බව, අපි කවුරුත් ලෙඩ වෙන බව, අප කවුරුත් මරණයටපත් වෙන බව ආදී කොට ඇති ඒ කරුණාකාරණා පිළිබඳව අපි සැලකිලිමත් වෙනවා නම් අපේ ජීවිතේ ගොඩාක් දුරට හිත දමනය කර ගැනීමට උපකාරකයක් බවට පත් වෙනවා. ජීවිතේ අපි ගත කරන්නේ හීනයක් කියලා තේරුම් අරගෙන ඒ හීනය දිහා ධර්මානුකූලව බැලීමයි තථාගතයන්න් වහන්සේගේ අනුශාසනාව. එහෙම නැත්නම් ජීවිතේ මුලැමැදාග දන්නේ නැත්නම් ඒ හැම දිනාගේම ජීවිත හරිම නිස්කාරණ අන්දමට ගත වෙලා අවසන් වෙන්නට ඉඩ තියෙනවා. එහෙම නොවෙන්නට ජීවිතය ගැන හිතන්න පුරුදු වෙන්න ඕන.
දැන් මේ වයින් තමන්ගේ ව්‍යාපාරයවත් රස්සාවවත් පවතින මානසික මට්ටමවත් කඩා බිඳ දා ගන්න ඕනේ නැහැ. අපි හොඳ වේවා නරක වේවා අප දැනගත යුතුව තිබෙන්නේ සත්‍ය. සත්‍ය හොඳ වෙන්න පුළුවන්, සත්‍ය නරක වෙන්න පුළුවන්. සත්‍ය දුක වෙන්න පුළුවන්, සත්‍ය වෙනත් ස්වરૂපයක් ගන්න පුළුවන්. නමුත් අපි දැනගත යුතුයි ඇත්ත මොකක්ද ජීවිතයේ කියන කාරණය. එක පදනමක් තමයි ලබාගත් මිනිස්සාත්ම භාවය රැක ගන්න එක. මිනිස්සෙක් හැටියට නැවත නැවත මනුෂ්‍ය උප්පත්ති භාවයක්ම ලබා ගන්න මට්ටමට හෝ මනුස්ස චරිතයක් රැක ගන්න එක. දෙවෙනි එක තමයි මනුස්ස දේව. මේ මනුෂ්‍යාත්මයේ ඉඳලා වඩා උසස් මට්ටමට දේවත්වයේ මට්ටමට මනස උසස් කරගෙන යහපත් දැහැමි සිතුවිලි පරිහරණය කරලා ජීවත් වීම. ඒ වගේම තමයි මේ මනස මගඵල නිවන් දක්වාම උසස් කරගත හැකි නම් අන්න ඒක පින්නතුනේ මනුස්ස බ්‍රහ්ම තල හැටියට පෙන්වනවා. මගඵල නිවන් දක්වාම මේ හිත දියුණු කරගන්න ඕන. මේ හිත දියුණු කරගන්න නම් අපට තියෙන තථාගතයන්න් වහන්සේගේ ධර්මයට අනුකූලව අනුරූපීව අපට හැකියාව තියෙන්න ඕන දහම තේරුම් ගන්න, ජීවිතේ තේරුම් ගන්න. දහමයි ජීවිතේ කියන්නේ දෙකක් නෙමෙයි පින්වත්නි. දහමයි ජීවිතේ කියන්නේ එකක්. ජීවිතේම තමයි දහම. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරේ ජීවිතේ දිහා බල බල. අලුත් සංකල්පයක්, අලුත් මතවාදයක්, අලුත් ඉගැන්වීමක් එහෙම නෙමේ බුදුහාමුදුරුවෝ සිද්ධ කළේ. බුදුහාමුදුරුවෝ සිද්ධ කළේ අපේ ජීවිතය තුළින්ම අපිට හරිමාවත පෙන්වනවා. ධර්මය කියලා කියන්නේ ජීවිතේ සැපවත් කරගන්න, යහපත් කරගන්න, දැහැමි කරගන්න, මෙලවත් සතුටු කරගන්න, පරලොවත් සතුටු කරගන්න, යහපත් කරගන්න තියෙන මාර්ග උපදේශයක්. අප අතරින් ඒ සමුගත් පින්වත් ආදරණීය මෑණියන් වහන්සේ නමක්, ඒ වගේම පියාණන් වහන්සේ වශයෙන් කල්පනා කරගනිමින් අප අතරින් සමුගන්න බොහෝ ඥාතීන් සිහිපත් කරන අවස්ථාවන් වලදී අප සිහි කටයුතු පවතින දෙයක් තමයි අප්පමාදේන සම්පාදේත කියලා. මොකද අපටත් ඒක තප්පරෙන් තප්පරේ දිනින් දිනේ මේ මොහොත ලැබෙනවා. අන්නේ මොහොතට සතුටෙන් මුහුණ දෙන්න සූදානම්ද කියන ප්‍රශ්නාර්ථය මම ඔබගෙන් විමසනවා. මරණය කියන ඒ අපූර්ව අවස්ථාව ජීවිතේ ඕනෑම කෙනෙකුට ඕනෑම අවස්ථාවක ලැබෙන්න පුළුවන්. ඒ ලැබෙන අවස්ථාවේදී ඔබ කල්පනා කරලා බලන්න ඕන, චිත්ත රූපයක් හරි මවල කල්පනා කරලා බලන්න ඕන, ඇත්තටම මට මේ අවස්ථාවේදී සතුටෙන් මුහුණ දිය හැකි, සාර්ථකව මුහුණ දිය හැකි, තැවීමකින් කනස්සල්ලකින් තොරව මුහුණ දිය හැකි බවට තමන්ගේ මනස, තමන්ගේ ඥාණය උසස් කරගෙන තියනවද කියලා කල්පනා කරන්න ඕන පින්වත්නි. අන්න එහෙම පුළුවන් නම් ඔබ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අසෝකං විරජං khේමං ඒතම් මංගල මුත්තමං. අටලෝ දහමෙන් නොසැලෙන මනසක් හදාගත්ත කෙනා කියලා කියන්නේ අන්න එයාට. අටලෝ දහමෙන් නොසැලෙන මනසක්. අටලෝ දහමෙන් සැලෙන්නේ නොදියුණු මනස. අටලෝ දහමෙන් නොසැලෙන්නේ දියුණු මනස. මේ මනස ඝන කරගෙන දැඩි කරගෙන සිටිනවා කියන එක නෙමෙයි මේකෙන් අදහස් වෙන්නේ, අවබෝධයෙන් යුක්තව කටයුතු කරනවා කියන එක. නිකලස් තත්වයකින් කටයුතු කරනවා කියන එක. නිකලස් කියන්නේ කුමක්ද කියලා අපි කල්පනා කරලා බලමු පින්නතුනේ. නිකලස් කියලා කියන්නේ පින්නතුනේ අපිව සසරට ඇද දමන, සසරට බැඳ දබන මානසික චිත්ත වේගයකට තමයි කෙලස් කියලා කියන්නේ.
සසරට ඇද තබන දේවල් තමයි බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා. සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨියේ තියෙනවා පින්නතුනේ රූප උපාදාන, වේදනා උපාදාන, සංඥා උපාදාන, සංකාර උපාදාන, විඥාන උපාදාන වශයෙන් අපිට උපාදාන පහක් පෙන්වා දී තිබෙනවනේ. ඒ උපාදාන පහ තුල මානසික මුලාවකින් බැඳී මම මගේ ආත්මය කියන රැවටීමක් සිද්ධ වෙනවා. අප තුලම අපිට සිද්ධ වෙන රැවටීමක් බුදුහාමුදුරුවෝ මේ පෙන්නලා දෙනවා. මේකට රැවටෙන්න එපා, මේකට මුලා වෙන්න එපා. මේක සිහිනයක් පමණයි. සිහිනයක් පමණයි, යථාර්ථයක් නොවේ, සත්‍යයක් නොවේ. ඒ සිහිනෙන් අවදි වෙන්න කොහොමද පින්වත්නි අප කටයුතු කරන්නේ? කොහොමද පින්වත්නි අපි මේ සිහිනෙන් අවදි වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මම කියලා දකින්න එපා. මෙතන මමෙක් ඉන්නවා කියලා හිතන්න පුරුදු වෙන්න එපා. හැම තිස්සෙම Taman තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන මෙතන මමෙක් නැහැ. මෙතන මමෙක් හැදිලා තියෙන්නේ හරි පුදුම විදියකට. පින්නතුන්ට මා ඒ පැහැදිලි කරලා දෙන්නම්. ගල් ගඩොල් ආදී එකතු කරලා, ලී උළු කැට ආදී එකතු කරලා ඔබ ගෘහයක් හදනවා, නිවසක් හදනවා. ඒකට අපි කියනවා නිවස කියන නාමය එකතු කරනවා. ඇත්තටම නිවස කියලා භාණ්ඩයක්, වස්තුවක්, ගඩොලක්, ලීයක්, උළු කැටයක් අපිට පෙන්වන්න පුළුවන් කමක් නැහැ. අන්න සියල්ලගේම ඒක රාශීත්වය නිසා අපි ඒකට නිවස කියන සම්මත නාමයක් එකතු කරනවා. එහෙමනම් සංස්කාර වස්තුවක්. එහෙමනම් මම කියන සංකල්පය අපිට ඇති උනේ සංස්කාර ධර්මයක් නිසා. දැන් මේක දැනගත්තාම මොකද්ද අපිට වෙන්නේ හාමුදුරුවනේ කියලා කෙනෙක් විමසන්න පුළුවන්. ජීවිතේ සැහැල්ලු වෙනවා. කෙලෙස් බර අඩු වෙනවා. සම්මා දිට්ඨිය පහළ වෙනවා. දැඩි ලෝභය, දැඩි තෘෂ්ණාව, දැඩි තණ්හාව, දැඩි මාන්නය දුර වෙලා යනවා. මොකද නැති දෙයකට මොකටද අපි පොරකන්නේ කියලා. උදාහරණයක් වශයෙන් කියතොත් මුව රැලක් මිරිඟුව පස්සේ දුවගෙන යනවා. අපි හිතමු මිනිස්සුયો පිරිසක් කියලා පිපාසයෙන් ඉන්න. ඒ මිනිස්සුયો පිරිස වහාම නතර කරලා මේකේ ජලය නෙමෙයි තියෙන්නේ, මේකේ මිරිඟුව තියෙන්නේ කියලා දුන්නොත් එයත්ෝ ඒ දුවල වෙහෙසටපත් වෙන එක නතර වෙලා යනවා. අන්න ඒ වගේ මිනිස්සු ළඟ තියෙන අපමණ ලෝභ, ද්වේෂ, මෝහ දුරු වෙනවා ජීවිතයේ මනාකොට අවබෝධ කරගත්තාම. ඒකයි මේ ධර්මයේ දේශනා කරන්න පින්වත්නි. ඒකයි ධර්මයේ ඇහුවාම හිත සැහැල්ලු වෙනවා කියන්නේ ඒකයි. අර දැඩි භාවය, සිතුවිලි වල ඇති දැඩි භාවය දුරු වෙලා යනවා ධර්ම ශ්‍රවණය කිරීම හේතුවෙන්. ඒ නිසායි පින්නතුන්ට මේ කියලා දෙන්නේ මේ සක්කාය දිට්ඨියේ ස්වභාවය. මේ තමයි සීලබ්බත පරාමාසයේ ස්වභාවය කියලා පෙන්වන්නේ. ඒකයි පින්නතුනේ. අද අප මාතෘකා කරගත්ත ගාථාවත් පින්නතුනේ සහස්සම්පිචේ ගාථා අනත්ත පද සංහිතා. ඒකං ගාථා පදං සෙය්‍යෝ යන් සුත්වා උපසම්මති. අර්ථ දන්නේ නැතුව ගාථා දහසක් දැනගන්නවට වඩා එක ගාථාවක් අර්ථ සම්පන්න ලෙස, යථාර්ථවාදී ලෙස ප්‍රත්‍යක්ෂ කටයුතු දැනගත්තොත් ඒක තමයි වටින්නේ කියන එක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ පින්වත්නි. එබැවින් අපි උත්සාහ කරලා බලන්න ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ඒ එක බුදුබණ පදයක් හරි අපි හරියට තේරුම් ගන්න අපි මහන්සි වෙන්න ඕන පින්වත්නි. සක්කාය කියන ස්වභාවයෙන් Taman දකින්නේ නැත්නම්,
සක්කාය කියන ස්වභාවයෙන් Taman දකින්නේ නැත්නම් එතනම පින්නතුනේ මේ ලෝකේ දැඩි භාවය Tamanගෙන් දුරු වෙලා යනවා, නැති වෙලා යනවා. දැඩි භාවය, දැඩි මුරණ්ඩුකම් නැහැ, දැඩි තණ්හාව නැහැ, දැඩි ඉරිසියාව නැහැ, දැඩි මාන්නය නැහැ. Tamanට දෙයක් සිදු වුණත්, ලෝකෙට දෙයක් සිදු වුණත් ඒක දිහා ඉවසීමෙන් හා අවබෝධයෙන් බලන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ ලෝකයේ තියෙන දේවල් ගණන් නොගෙන ඉන්නවා කියලා නෙමෙයි. රෝගයට පිළියමක් කරන්න ඕන, ඖෂධයක් කරන්න ඕන, ජීවිතය ආරක්ෂා කරගෙන ඉන්න ඕන. නැනවත් කෙනෙක් හැටියට අවබෝධයෙන් යුක්තව ජීවත් වෙන්නත් ඕන. මරණයෙන් කට්ටි පැන පැන හිටියට අපිට කවදාවත් කට්ටි පැනලා බේරෙන්න පුළුවන් එකක් නන්න මේ කියලාත් අපි තේරුම් ගන්න ඕන. අපි කොච්චර මුඛවාඩම් දාගෙන කට්ටි පනින්න උත්සාහ කළත් ඒකේ කට්ටි පනින්න බෑ. මොකද මේ සියලු ධර්මයන් මායයට නතුයි. මායя කියන්නේ පුජ්‍යලයක් එහෙම නෙමෙයි පින්නතුනේ. ඒක හොඳට මතක තියාගන්න ඕන. සමහර අය හිතන මේ පුජ්‍යලයක් කියලා නෑ. ඒක ස්වභාව ධර්මයකට කියන වචනයක්. විනාශ වෙන දේවල් වලට මායя කියලා කියනවා. ඒ වගේම දෙන දේවල් වලට දෙවියා කියලා කියනවා. දැන් හිරු දෙවියා, ආලෝකයේ දෙන්න, සඳු දෙවියා, සෞම්‍ය බව දෙන්න. ඒක නිසා වැස්ස දෙන්න නිසා වලාහක දෙවියා ආදී වශයෙන් සලකනවා. එහෙනම් මායя බවට පත් වෙන්නේ විනාශයටපත් කරන අවස්ථාවන් වලදී අපි භාවිතා කරන වචනයක් තමයි මායя. එහෙම නැතුව පුජ්‍යල සංකල්පයක් ආවොත් ලොකු වරදක් බවට පත් වෙනවා පින්නතුනේ. ඒ නිසා පුජ්‍යල සංකල්පයෙන් කටයුතු කරන්නේ නැතුව ඒක ස්වභාව ධර්ම සංකල්පයකින් තේරුම් අරගෙන කටයුතු කරන්නට වග බලා ගන්නට ඕන පින්නතුනේ. එහෙමනම් අපේ ජීවිතේ අපි සක්කාය කියන්නේ හැදෙන්නේ කොහොමද කියලා තේරුම් ගත්තා. කොහොමද නිවසක් හැදෙනවා වගේ නොයෙකුත් සංස්කාර සමූහයක් එකතු වෙනවා. මේ මැදට අපි ගෘහය නිවස කියලා නාමයක් යෙදෙනවා. සංස්කාර පිණ්ඩයක එකතුවක් හැටියට තව සංස්කාරයක් ගොඩනැගිලා තියෙනවා. මෙන්න මේ වගේ දෙයක් තමයි තමන්ගේ මමත්වයේ හැඟීම කියලා බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්නා. හැබැයි නිෂ්ඵලයි. මේක පෙන පිටක් වගේ බිඳලා බැලුවාම කිසිම දෙයක් නැහැ. කෙසෙල් කඳක් වගේ පතුරු ඇරලා බැලුවාම අරටුවක් හොයාගන්න නැහැ. මිරිඟුවක් වගේ ජලය වගේ දැක්කට එහි ජලය නැහැ. ඒ වගේම මිනිස්සයා ජීවිතේ මම කියලා දෙයක් එකතු කරාට අභිමානයක් ඇති කරගත්තට, ලොකුකමක් ඇති කරගත්තට, තරහ මරහ ඇති කරගත්තට, ජාතිවාද, ආගම්වාද, ගෝත්‍ර ආදිය වෙන් කරගත්තට එහි කිසිම දෙයක් නැහැ. ඒ හැමදේම පුස්සක් බවට පත් වෙලා, හීනයක් බවට පත් වෙලා පින්වත්නි යනවා කියන එක තේරුම් කරගන්න ඕන. ඊළඟට තමයි පින්නතුනි අපිට පෙන්වන ප්‍රධාන නීවරණ ධර්මයක් හැටියට තියෙනවා දුරු කරන සීලබ්බත පරාමාස. මොනෝද මේ සීලබ්බත පරාමාස කියන්නේ? පින්නතුනි මේ පිළිබඳව ඕනතරම් විග්‍රහ කරන්න පුළුවන්කම තියෙනවා. ඉතා සියුම් වශයෙන්, මහත් වශයෙන් මේ සීලබ්බත පරාමාස ගන්න පුළුවන්. බලන්න පින්වත්නි, ආගමෙන් ආගමට, ජාතියෙන් ජාතියට, වර්ගයෙන් වර්ගයට තියෙන සීලබ්බත පරාමාසය. ඒකක්. ඊළඟට පින්නතුනි එකම ආගමක තුල ගෝත්‍ර වශයෙන්, පුජ්‍යල වශයෙන්, ඒ නිකා වශයෙන් තියෙන සීලබ්බත පරාමාසය. ඊළඟට පුජ්‍යලයෝ දෙන්නෙක් අතර තියෙන තම තමන්ගේ ආකල්පය මතවාදවලට අනුව තියෙන සීලබ්බත පරාමාසය ආදී කොට ඇති අපිට කල්පනා කරන්න පුළුවන්කම තියෙනවා. සීලබ්බත පරාමාස තියෙනවා. සීලබ්බත පරාමාස තිබුණාම තියෙන ප්‍රශ්නේ මොකද්ද? තමන්ගේ සීලබ්බත පරාමාසය කියලා කියන්නේ තමන්ගේ මතය. තමන්ගේ මතය අභිබවා යන්නට හරි, එහෙම නැත්නම් තමාගේ මතය සමග එකග නොවෙන්නා වූ අයට හරි, එහෙමත් නැත්නම් අනුන්ගේ මතය සමග හෝ ගැටෙන්න තියෙන අවකාශය වැඩි. ඒ නිසා සීලබ්බත පරාමාසයක සිටින පුජ්‍යලයේ ස්වභාවය තමයි ගැටෙන්නට ඒක පාදකයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ දිට්ඨිගත භාවයක් පත් වෙනවා. ඒ උපාදානයක් බවට පත් වෙනවා. උපාදානයක් බවට පත් වුණාමත් අපි ගැටෙන්නට හේතු සකසා ගන්නවා, ඇලෙන්නට හේතු සකසා ගන්නවා.
නිවන් දකින්න නම් පින්නතුනේ අපි ගැටෙන්නට තියෙන හේතු අයින් කර ගන්න ඕන. ඇලෙන්නට තියෙන හේතු අයින් කර ගන්නට ඕන. ඇලීම් ගැටීම් දෙකෙන්ම නිදහස් වෙන්න ඕන. නමුත් අපේ ගොඩාක් බෞද්ධ පින්නතුන් සිද්ධ කරගන්නේ ගැටීම් සහගත මනස තමයි ඇති කරගන්නේ. ඇලීම් විතරක් අයින් කරන්න ඕනේ කියන සංකල්පේ ඉන්නවා. ඒක වැරදි. නිවන් දකින්න ඕන නම් ඇලීම් ගැටීම් දෙකම අයින් කරන්න ඕන. ඇලීම් ගැටීම් දෙකෙන්ම අයින් වෙන්න ඕන. ඒ කියන්නේ ද්ව්‍යාකාරයෙන් ද්විත්වයෙන් දේමේ අන්තා පබ්බජිතේන නසීවිතබ්බා කියලා දේශනා කර පරිදි මේ දෙකෙන්ම නිදහස් වෙන්න ඕන. මේ දෙකෙන්ම නිදහස් වුණාම මනසට වෙන්නේ මොකද කියලා ඔබ පරීක්ෂා කරලා බලන්න. මනස නිදහස් වෙනවා. කොයි බහරි අන්තයක අපි සිටියොත් අපේ මනස ඒ අන්තයෙන් පිරෙනව බර වෙනවා පින්වත්නි. අන්තයක් නැත්තම් ඒ මනස පින්නතුනේ මේ අහස වගේ නිදහස්. මෙන්න මේ නිදහස තමයි බුදුහාමුදුරුව අපිට පෙන්වුවේ. අන්තයක් භාවිතා නොකරන ඒ නිදහස අපිට පෙන්වුවා. මමත්වයෙන් නිදහස් වෙන්න, මේ සීලබ්බත උපාදානයන්ගෙන් නිදහස් වෙන්න, මේ ලෝකයේ තියෙන මගේ ගේ දොර ඉඩ කඩම් වස්තු නිලතල ආදී තියෙන දේවල් හුදු පරමාර්ථයක් නොවේ, යථාර්ථයක් නෑ, ඒක සම්මුතියක්ම පමණයි කියලා තේරුම් ගන්නට ඕන පින්වතුනි. හුදු සම්මුතියක්ම පමණයි. ඒ සම්මුතිය යථාර්ථයක් බවට පත් කර ගන්නට එපා පින්වතුනි. එහෙම කල්පනා කරන කෙනාගේ හිත සැහැල්ලු වෙනවා. හිත සැහැල්ලු වෙනකොට පින්වතුනි ඒ අයට මනුෂ්‍යාත්මය රැකෙනවා. හිත සැහැල්ලු වෙනවා නම් ඒ ඇත්තන්ගේ ස්වර්ගයේ වැනි උසස් ආත්ම රැකෙනවා. ඒ වගේම 100% මේ මනස නිදහස් කරලා දැම්මොත්, එහෙම නැත්නම් අපි කියන මේක වාෂ්ප කරලා දැම්මොත් මේ හිත, අපිට පුළුවන් නිවන් දකින්න අශේෂ විරාග නිරෝධෝ. ශේෂයක්වත් නැතුව නිරෝධ කරලා දැම්මොත් මේ හිතට පුළුවන්කම තියෙනවා නිවන් දකින්න. මෙන්න මේ වගේ අපූර්ව ධර්මයක් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ. ඒකට පින්නතුණි අපිට අවශ්‍ය කරන්නේ සම්මර්ෂණ ඥානය. ජීවිතය ගැන හිතන්න ඕන. හිත ගැන හිතන්න ඕන. බුදු බණ පද ගැන හිතන්න ඕන. ගැඹුරු දහම් කරුණු පිළිබඳව පින්නතුණි සිතන්න ඕන. එහෙම හිතුවොත් අපිට පුළුවන්කම තියෙනවා මෙලොව වශයෙන් අපේ ජීවිත පරිපූර්ණ වශයෙන්, මනස පරිපූර්ණ වශයෙන් තේරුම් අරගෙන කටයුතු කරන්න පින්නතුනේ. අන්න එවිට පින්නතුනේ මරණය කියන දවස ලැබෙනකොට බොහෝම සන්තෝෂයෙන්, මරණය කියන දවස ලැබෙනකොට බොහෝම සන්තෝෂයෙන් නික්මලා යන්න පුළුවන් පින්නතුනේ. දැන් මේ අද දවසේ මේ ධර්ම දේශනා පින්කම සිද්ධ කරන්නේ ඒ පින්වත් සීලවතී ගමගේ මෑණියන් වහන්සේ වෙනුවෙන්. එතුමිය අද දිනට අපාතරයෙන් සමුගෙන 7 දිනක් ගත වෙන මොහොතේ ඒ ප්‍රතාප් සිංහ මැතිතුමා ඇතුළු ඒ දූදරු පිරිස පත් කරන්නේ. ඉතින් මේ මොහොතේදී අපිට හොඳ භාවනාවක්, මරණානුස්මති භාවනාවක්, තමන්ගේ ඥාතිවරයෙක්, ඥාති කෙනෙක් අපාතරයෙන් සමුගෙන තියෙනවා. මටත් මේ වගේ දවසක් උදා වෙනවා. ඒ දවසට මම කොහොමද සාර්ථකව මුහුණ දෙන්නේ කියලා ඔබ හදා ගන්න ඕන. මොකද හේතුව ඒ මොහොතේදී ඔබ ළඟින් සියලු දෙනාම ඉවත් වෙනවා. සියලු දෙනාම නැති වෙනවා. ඔබට ඔබ පමණක් බවට තේරෙන්න පටන් ගන්නවා ඒ මොහොතේදී. එයින් අදහස් වෙන්නේ අනිත් අය අපිට උදව් කරන්නේ නැහැ කියලා නෙමෙයි. මේ ලෝකයේ දරුවන්ට පියවරුන්ට මව්වරුන්ට උදව් කරන්නත් බැරි වෙන වෙලාවක්. ඒ වගේ මව්පියවරුන්ට දරුවට උදව් කරන්න බැරි වෙන වෙලාවත් සිද්ධ වෙනවා, ලැබෙනවා. මොකද්ද? එකක් තමයි මේ ජරාවටපත් වෙනවා. මේ වයසට යන එකට උදව් කරන්න බෑ. දරුවන්ට බෑ තමන්ගේ අම්මා තාත්තා වයසට යන එක නතර කරන්න. ඒ වගේම දරුවන්ගේ වේවා, මව්පියවරුන්ගේ වේවා, ස්වාමි භාර්යාවන්ගේ වේවා මේ මරණය වළක්වන්න බෑ. ඒ නිසා මේ ලෝකේ අපිට ඥාතීන්ට, හිතවත් අයට, රක්ෂණයකට, රජයකට, දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, බුදු කෙනෙකුටවත්
උදව් කරන්න බැරි අවස්ථාවක් තියෙනවා. තමන්ට තමන් පිහිටයි අත්තාහි අත්තනෝ නාතෝ කියන තැනටපත් වෙනවා පින්නතුනේ එක්තරා අවස්ථාවකදී. අන්නේ අවස්ථාවේදී ඔබේ සිත ඔබේ ශක්තිමත්ව තියාගෙන ඉන්නවද කියලා ඔබ බලන්න ඕන. ශක්තිමත්ව තියාගෙන ඉන්න නම් හිත සැහැල්ලු කරගන්න ඕන. ඒකයි මාර්ගය පින්වත්නි. හිත සැහැල්ලු කරගන්න නම් ධර්ම ශ්‍රවණය කරන්න ඕන. හිත සැහැල්ලු කරගන්න නම් ධර්ම ශ්‍රවණය කරන්න ඕන. හිත සැහැල්ලු කරන්න නම් පින්නතුනේ මේ ධර්මයේ මෙනෙහි කරන්න ඕන. හිත සැහැල්ලු කරගන්න නම් මෙනෙහි කරලා ඒ පෙන්නන ධර්මපද ජීවිතයට එකතු කරගෙන ජීවිතයෙන් ධර්මයේ දකින්න ඕන. ඒ නිසා පින්නතුනේ බුදුහාමුදුරු මේ නිවන කියලා පෙන්නුවේ වස්තුවක්වත් ද්‍රව්‍යයක්වත් තැනක තියෙන දෙයක්වත් මොකක්වත් නෙමෙයි. බැඳීම් රහිත සිතක් ඇති කරගත්තද අන්න ඒකට කියනවා නිර්වාණ. නිදහස් සිතකට කියන නාමයක් තමයි පින්නතුනේ නිර්වාණ. බැඳීම් නැහැ කියන එක. නිර්වාණ බැඳීම් නැහැ. බැඳීම් නැති ආධ්‍යාත්මයක්. බැඳීම් නැත්නම් පින්වත්නි ගැටීම් නැහැ ඒ හිතේ. ගැටීම් නැත්නම් බැඳීම් නැහැ ඒ හිතේ. බැඳුනොත් යම් තරමට ගැටීම් මේ තරමටම. ගැටුනොත් යම් තරමකට බැඳීම් මේ තරමටම. මේ බැඳීම් නැති හිතක් තියෙන කෙනෙක් මොන වගේද? කිසිම යුතුයකමක් ඉෂ්ට කරන්නේ, කිසිම වගකීමක් ඉෂ්ට කරන්නේ, කිසිම මිනිසෙක් පිළිබඳව දුක සැප දන්නේ නැති කෙනෙක් නෙමෙයි. මේ නොබැඳුණු සිත කියලා කියන්නේ යථා අවබෝධයක් පින්නතුනේ. යථා අවබෝධයක්. ඒ කියන්නේ පින්නතුනේ අවිද්‍යාව දුරු කර දාලා තේරුම් අරගෙන මේ සමාජය තුල ජීවත් වෙනවා. අවිද්‍යාවෙන් ජීවත් වෙන්නේ තේරුම් අරගෙන සමාජයේ ජීවත් වෙනවා පින්නතුනේ. වටහාගෙන ජීවත් වෙනවා. අවබෝධයෙන් යුක්තව ජීවත් වෙනවා. එවිට පින්නතුනේ ඒ ජීවිතය තුළ චේතාන්විත භාවය ඊටාම පිවිතුරුයි පවිත්‍රායි. ඒ නිසා ඒ ජීවිතේ උතුම් කුසල් දහම්ම සිදු වෙනවා. Tamanට ලෝකයට හිත පිණිස ධර්මයක්ම සිද්ධ වෙනවා. එහෙමනම් ඒ ජීවිතය අර්ථ සම්පන්න ජීවිතයක් හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වනවා. ඒ ජීවිතය ද්වේෂයෙන් කිපිච්ච ජීවිතයක් නෙමෙයි. ඒ සිත මෝහයෙන් වෙලිච්ච ජීවිතයක් නෙමෙයි. ඒ හිත තණ්හාවෙන් මාන්නයෙන් ගිලිච්ච ජීවිතයක් නෙමෙයි. දැන් අපි දකින්නවනේ පින්නතුනේ වෙනත් ආගම් ධර්මවල එහෙම බැලුවාම ඒ වයින් කිසි උපදේශනයක් නැහැ. ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල ධර්මයක් තියෙනවා. ඒව ප්‍රහාණය කරන්න කියලා නෙමෙයි උගන්වන්නේ. පුළුවන් තරම් ලෝභ, ද්වේෂ, මෝහ වැඩි කරගන්න උගන්වනවා. ඒ වගේම දිව්‍ය ලෝකයේ පවා ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ද්වේෂයෙන් තමයි වුන් ප්‍රාර්ථනා කරන්නේ. එවැනි මිත්‍යා දෘෂ්ටික දර්ශනයක් නැතුව ඔබ තථාගතයන්න් වහන්සේගේ ධර්මයේ මුණ ගැහිලා ඒ තථාගතයන්න් වහන්සේට වන්දනාමාන කරන්න, ඒ තථාගතයන්න් වහන්සේට ගරු කරන්න අපි පින්නතුනේ භාග්‍යවන්ත වෙලා තියෙනවා, වාසනාවන්ත වෙලා තියෙනවා පින්නතුනේ. ඒ පිළිබඳව නිරන්තරයෙන් මෙනෙහි කරන්න පින්නතුනේ. බුද්ධානුස්සතිය අපිට බොහෝම වැදගත්කමක් දෙනවා පින්නතුනේ. බුද්ධානුස්සතිය. ඒ වගේම අපේ ජීවිතයේ අපි හරි දේ කරනවා, හරි පදනම් තුල ඉන්නවා, හරි ආකාරයෙන් අපි වැඩ කටයුතු කරනවා, Tamanට ලෝකයට යහපත පිණිස මම වැඩ කරනවා කියන ඒ සීල සම්පදාව, චේතාන්විත තියෙන සීල සම්පදාව පිළිබඳව හිතලා Tamanට පුළුවන්කම තියෙනවා සීලානුස්සතියක් වඩා ගන්න පින්නතුනේ. ඒ වගේම මේ බොහෝ දම්පින්කම් ආදී සිද්ධ කරමින් කටයුතු කරන පින්නතුන් ඉන්නවා. විශේෂයෙන් ඒ ප්‍රතාප් සිංහ මෙතුමා සහ නෝන මහත්මිය සහ පවුලේ පින්නතුන් අපේ ආයතනයේට ඒ වගේම බොහෝ විහාරස්ථාන වලට ස්වාමින් වහන්සේලාට බොහෝම උපකාරක පින්නතුන් පිරිසක්. ඒ සියලුම පිනුත් මේ මොහොතේදී ඒ සීලවතී ගමගේ මෑණියන්ට අපි අනුමෝදන් කරන්න කල්පනා කරන්න ඕනේ. ඒ වගේ Taman ත්‍යාගානුස්සතිය කියලා Tamanට ජීවිතේ අපි කරලා තියෙන්න ඕන, සතුටු වෙන්න පුළුවන් දේවල් කරලා තියෙන්න ඕන.
අපිට මෙනෙහි කරලා සතුටු වෙන්න පුළුවන් දේවල් කරලා තියෙන්න ඕන. එවිට ඒ ජීවිතේට කිසිම දවසක කනස්සල්ලක් ඇති වෙන්නේ නැහැ. ඒ ජීවිතේ ඒ සිත පරිපූර්ණයි පින්නතුනේ. මොකද හේතුව Tamanට මෙනෙහි කරලා දුක් වෙන්න කාරණා නෙමෙයි එකතු කරගෙන තියෙන්නේ. මෙනෙහි කරලා සතුටු වෙන්න පුළුවන් කාරණා එකතු කරලා තියෙනවා. මෙනෙහි කරලා සතුටු වෙන්න පුළුවන් කාරණා එකතු කරලා තියෙන්න ඕන පින්නතුනේ. ඒ වගේම දවසින් දවස අපිට මෙනෙහි කරලා සතුටු වෙන්න පුළුවන් විදියට කරුණු එකතු කරගන්නත් අපි කල්පනා කරන්න ඕන. අන්න ඒව තමයි පින්නතුනේ අපේ ජීවිතයට ඵලදායී වෙන්නේ. මේ ලෝකයේ ඕනම කෙනෙකුට බොරු කරනවට වඩා බරපතල දෙයක් තමයි තමන්ගේ සිතට තමන් බොරු කළොත්. ඒ නිසා තමන්ගේ සිතට තමන් බොරු කරන්න එපා. තමන්ගේ සිතට තමන් වංචා කරන්න එපා. තමන්ගේ සිත නරකයි කියලා දෙන දේ කරන්න එපා. තමන්ගේ හිතට එකඟව චිත්ත පාරිශුද්ධ ශීලයෙන් යුක්තව කටයුතු කරන්න. බුදුරජාණන් වහන්සේලා පෙන්වුවේ මේ චිත්ත පාරිශුද්ධ සීලය. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. දෘෂ්ටි වලට නොබැදීම චිත්ත පාරිශුද්ධත්වයේ සීලය තමයි බුදුහාමුදුරන්ගේ සීලය, නිවැරදි සීලය. වෘත සීල විනය ධර්මයන්ුත් ආරක්ෂා වෙන එක හොඳයි. නමුත් එතනින් එහාට ගිහිලා බුදු කෙනෙක් පෙන්වන්නේ නිවන් දකින්න උපමනා කරන්නේ සිතක්. බුදු කෙනෙක් ඔබේ ඉස්සරහට ආවහම බලන්නේ ඔබ ඇඳලා ඉන්න දේ මොනවද, කාලා බීලා ඉන්න දේ මොනවද, පළඳලා ඉන්න මොනවද කියලා නෙමෙයි. ඒ බලන්නේ ඔබේ සිත. සංසාරයට යනකොටත් පින්නතුනේ අපිට උදව් වෙන්නේ අපි එකතු කරන ලද බැංකු පොතේ මුදල්වත් රත්තරන් බඩුවත් ව්‍යාපාරවත් නෙමෙයි. අපේ සිත තමයි අප තුළම විමසුමට ස්වභාව ධර්මයේ තුලින්පත් වෙන්නේ. ඒක කවුරුන් හෝ කරනවා කියලා සමහර ආගම්වල කියලා දෙනවා. කවුරුත් කරන්නේ නැහැ පින්නතුනේ. අපේම සිත විමසලා අපි සිටිය යුතු තැන ස්වභාව ධර්මයේ සාධාරණ නීතිය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඕනම කෙනෙක්ගේ හිත එහෙමයි පින්නතුනේ. එයා සුදුසු තැනටපත් වෙනවා ඉබේටම පින්නතුනේ. සුදුසු ආසනයට එයාපත් වෙනවා. තමන්ගේ කුසලයේ අනුව, තමන්ගේ ශක්තිය අනුව, තමන්ගේ හෘද සාක්ෂිය අනුව පින්නතුනේ. ඒ නිසා තමන්ගේ හිත හරියට රැක ගන්න ඕන. ඉතින් මේ භව ගමන කොයි වගේ වෙනවද කියලා බුදු පියාණන් වහන්සේගෙන් දවසක් විමසනවා. ස්වාමීනි අපි මේ නොයෙකුත් දේවල් කරමින් ජීවත් වෙනවා. ඉතින් අපේ භවය සුගතිගාමී වෙයිද දුගතිගාමී වෙයිද කියලා හිතාගන්න උදාහරණයක් අනුශාසනයක් කියන්ට කියලා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක දේශනා කරනවා එක්තරා පොල් ගසක් වැනි ඒ තාල වර්ගී ගසක් නැමී තියෙනවා නැගෙනහිර පැත්තට. නැගෙනහිර පැත්තට නැමී තිබෙන මේ තාල වර්ගයේ ගස මුලින් කපනවා, එහෙම නැත්නම් කැඩෙනවා, කුමක් හෝ සිද්ධ වෙනවා. ඒ කියන්නේ මරණයටපත් වෙනවා. නැගෙනහිරට නැමිලා තමයි පොල් ගහ තිබුණේ. මුලින් කැඩුනා. මොකද වෙන්නේ කියලා අහනවා. ස්වාමීනි ඒක නැගෙනහිර දිශාවටම වැටෙනවා කියනවා. ආන්න ඒ වගේ පින්නතුනේ කුසලයට, ධර්මයට, නිවැරදි බවට, දානයට, යහපත් සිටිවිලි වලට, තමාගෙන් ලෝකයට හිත පිනිස, තමාට හිත පිනිස ජීවත් වුණු අර්ථ සම්පන්න ධර්මකාමී ජීවිතයේ හරියට පින්නතුනේ නැගෙනහිරට නැවුණු ඒ පොල් ගසක් වගේ. මුලින් කැඩෙනකොට යහපතටම නැගෙනහිර පැත්තටම ඒ ගස වැටෙනවා පින්නතුනේ. ඒක තමයි ස්වභාවය. ඒ චිත්ත පරම්පරාව, ඒ ගති පරම්පරාව තමයි යන්නේ. ඊළඟට පින්නතුනේ බස්නාහිරට නැමිලා තියෙන පොල් ගසක් එකපාරට කැඩුනහම මුලින් එකපාරට ඒක නැගෙනහිර පැත්තට වැටෙන්නේ නැහැ. ඒක වැටෙන්නේ බස්නාහිරටම තමයි. ඒ නිසා අපිට ජීවත් වෙලා ඉද්දිම කියන්න පුළුවන් මෙයා නැමිලා ඉන්න පැත්ත කොයි පැත්තද කියලා බලලා මෙයා දිව්‍ය ලෝකෙට වැටෙනවද? මනුස්ස ලෝකෙට වැටෙනවද? පෙරේත ලෝකෙට වැටෙනවද? තිරිසන් ලෝකෙට වැටෙනවද? අපායට නිරයට යනවද කියලා කියන්න පුළුවන් පින්නතුනේ. විශේෂයෙන් ආර්ය ශ්‍රාවකයෙකුට බලලා කියන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔබේ සිත ඔබම මැනගන්න ඔබේ භව ගමන කොහාටද යන්නේ කියලා.
දැන් මට ස්වාමින් වහන්සේ කෙනෙක් හැටියට මට හැකියාව තියෙන්න ඕන බලලා තීරණය කරගන්න මගේ භව ගමන කොහොමද කියලා පින්වත්නි. මගේ භව ගමන කොහොමද කියලා තීරණය කරගන්න මට හැකියාව තියෙන්න ඕන. ඒ වගේම පින්නතුන්ට හැකියාව තියෙන්න ඕන. පින්නතුන්ගේ භව ගමන කොහොමද කියලා තීරණය කරගන්න. ඒ නිසා ඔබටම තීරණය කරගන්න, දැක බලා ගන්න, ප්‍රත්‍යක්ෂ කරගන්න හැකියාව තියෙනවා. චරිතයේ අනුව බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ චරිතයේ අනුවනේ. ගතියට අනුවයි චුතිය සැකසෙන්නේ. ඒ චුතියට අනුවයි භව ගමන සැකසෙන්නේ කියලා. ඒ කියන්නේ පින්නතුනේ දැන් මතවාදයක් තියෙනවා මෙතනින් මිය ගියපු ගමන්ම කෙනෙක් එකපාරට උප්පත්ති භාවයක් ලබනවා කියලා සමහර අයගේ. සමහර අය තර්ක කරනවා නෑ ටික කාලයක් භව ගමනක් සැකසিলা ඊට පස්සේ උප්පත්තියක් ගන්නවා කියලා. උප්පත්තියට අවශ්‍ය කරන ඒ චුතිසිත නිර්මාණය වුණා නම් මනුෂ්‍යාත්මයකට ඒක මනුෂ්‍ය සිතක් හැටියටම තමයි ගණන් ගන්නේ. ඒ නිසා ඒක මදක් සැරිසරසරා සිටියත් ඒක මනුස්ස ගති ලක්ෂණයේ සිතක් නිසා ඒ මනුස්ස ගතියට අදාළ වන බැවින් ඒක මනුෂ්‍යාත්ම ගණයකට උප්පත්තියක් හැටියට මේක සලකනවා. මොකද හේතුව ඒකාන්ත වශයෙන් ඒ සිත භවසිත මනුෂ්‍ය උප්පත්ති භාවයක් ලබා ගැනීම සඳහා කටයුතු සිදු කරගන්න නිසා. සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවා අහලා තියෙනවා මනෝවිද්‍යාව ඔස්සේ කරන ලද පරීක්ෂණවලදී බොහෝ දුරට අඩුම තරමේ ඕනම කෙනෙක්ගේ ශරීරයෙන් නික්මෙන ඒ භවසිත පින්නතුනේ ඔහුගේ ආදාහනය සිද්ධ වෙනකන් හෝ එහෙමත් නැත්නම් සද්දින දානය සිද්ධ වෙනකන් හෝ බලාගෙන ඉඳලා තියෙනවා. කලාතුරකින් ඒ 3 මාසයක් අවුරුද්දක් කීපයක් බලාගෙන හිටපු අවස්ථාත් තියෙනවා පින්නතුනේ. නමුත් ප්‍රධාන වශයෙන් අපි දැකලා තියෙනවා තමන්ගේ ශරීරයෙන් වෙන් වුණාට එකපාරට මෙයාට යන්න හිතෙන්නේ නැහැ මේ මනෝකාය ධර්මයට. මේ මනෝකාය ධර්මයේ මොහොතක් මේ මගේ ශරීර කූඩුවට මොකද වුනේ කියලා බලාගෙන ඉන්නවා. දැන් මට මෙයත් එක්ක හෙලවෙන්න බෑ, නටන්න බෑ. මේ ශරීරය කියන්නේ පිනතර රූකඩයක්. අපගේ භවසිත මේක ඇතුලේ ඉඳගෙන නටවනවා මේ කූඩුව. ඉතින් මේ ශරීර කූඩුව දැන් නටවන්න බෑ. ශරීර ආපදාවක් නිසා නතර වෙලා තියෙනවා. ඉතින් මේක දිහා බලාගෙන ඉන්නවා, සුසුම් හෙලෙනවා. සමහර වෙලාවට දුවා දරුවන් කරන කියන දේ පිළිබඳව ඒ ආත්ම විඥානය බලාගෙන ඉන්නවා පින්නතුනේ. බලාගෙන ඉඳලා ඉතින් ඒගොල්ලොන්ට අපි කතා කරලා කියන්නේ ඒගොල්ලොන් අපිට පේන්නේ ඒ වගේම අපිව ඒගොල්ලන්ට තේරුම් ගන්න හැකියාවකුත් නැහැ. ඒක නිසා මේ සම්බන්ධතාවය સિદ્ધ කරගන්න බැරි නිසා කල්පනා කරලා බලලා සතුටු වෙන ආකාරයට යමක් සිද්ධ වුණොත් ඒකාන්ත වශයෙන්ම ඒ අය ඒ පුණ්‍යානුමෝදනාවත් දැන් මේ විශේෂයෙන් පුණ්‍යානුමෝදනා ගැන මතක් කරනකොට ධර්මයේ සඳහන් වෙන්නේ පරදත්තූපජීවී කියන අවස්ථාව තමයි විශේෂයෙන්ම වැඩිපුර පුණ්‍යානුමෝදනාවට ලක් වෙන්නේ කියලා. ඒකට හේතුව මේ කරන පින්කම දිහා බලාගෙන ඉන්නවා. ඒ ඇත්ත වෙනුවෙන් මේ දේ කරන්න කියලා සිත් පහළ වෙනවා. ඒකෙන් හිත පිනා යනවා. මගේ දරුවා, මගේ පුතා, මගේ දුවා මේ එකතු වෙලා මං වෙනුවෙන් මෙහෙම පින්කමක් සංවිධානය කරනවා කියලා හිත සතුටු වෙනවා. අන්න ඒකට කියනවා අනුව සතුටු වෙනවා. අනුමෝදනා කියන වචනේ සඳහන් වෙන්නේ ඒකයි. ඒ කරන දේ දිහා බලාගෙන ඉඳලා එයා සතුටු වෙනවා. ඒ සතුටු සිතත් ප්‍රබෝධමත් සිතත් පින්නතුනේ හේතු වෙනවා සසර භව ගමන යහපත් උප්පත්ති භාවයක් ලබන්න. යහපත් උප්පත්ති භාවයක් කියලා කියන පින්නතුනේ උතුම්ම උප්පත්ති භාවය කියන්නේ තුරුණුවන් සරණ යන්න ලැබිලා බුද්ධ ධම්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නයේ සරණ යන්න ලැබිලා කිසිම අගපසංගයන්ගෙන් අඩුවක් නැතුව උතුම් මනුෂ්‍යාත්ම භාවයක් ලබන්න පුළුවන් නම් අන්න ඒක තමයි මේ ලෝකේ තියෙන සක්විති රජකමටත් වඩා වටින ආත්ම භාවය. ඊළඟට තමයි පින්නතුනේ අනිකුත් දිව්‍ය ආත්ම කියලා කියන්න පින්නතුනේ. ඒවා අහසේ වැඩ ඉන්න සූක්ෂම ශරීරයත දිව්‍ය විමාන වෙන්න පුළුවන්. ඒ වගේම රුක්ෂ ආශ්‍රිතව ඉන්න රුක් දෙවිවරු වෙන්න පුළුවන්. ආකාසට්ටාච බුම්මට්ටා කියලා අපි ධර්මයේ සඳහන් කරන්නේත් ඒකයි.
අහසේ වැඩ ඉන්න, ඒ වගේම වෘක්ෂ ආශ්‍රිතව වැඩ ඉන්න. ඉතින් පින්නතුණි මේ භවයන් වල ගති ලක්ෂණ අපිට හමු වෙලක් තියෙනවා. අපේ එක්තරා ස්වාමින් වහන්සේ කෙනෙක් තුලින් තමයි මම මේක දැක්කේ. එක්තරා ස්වාමින් වහන්සේ නමක්ගේ භව ගමන බලනකොට ඒ ස්වාමින් වහන්සේ ගියාත්ම භාවයේ ඉන්දියාවේ සිටපු යෝගීවරයෙක්. ඔහුගේ නම බවට පත් වෙලා තියෙන්නේ ඉන්දියාවේ ඉද්දී ඉන්දූර් කියන නමින් තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් මේ ඉන්දූර් කියන යෝගියා මහා විශාල ගංගාවක් ළඟට වතුර ටිකක් ගන්න ගියපු වෙලාවේ පයල ඉස්සල වැටිලා මේ ගඟේ ගහගෙන ගිහිල්ලා පරලෝසපත් වෙලා තියෙනවා. ඒ ආත්ම භාවයේ පින්නතුනේ සැරිසරාගෙන ඇවිල්ලා ලංකාවේ අපේ ওই කුරුණෑගල ප්‍රදේශයේ එක්තරා මවකට කුසට ඇතුල් වෙලා උප්පත්ති භාවයක් ලබනවා. ඉතින් උප්පත්ති භාවය ලැබලා කාලයක් දිනු වෙනකොටම අර සංසාරගත පුරුදු මතු වුණාම මහාන වෙන්න හිතුණා. ඉතින් මහාන වුණේ මේ කොළඹ හතේ පන්සලක. නමුත් මේ හාමුදුරුවෝ කැමති නැහැ කොළඹ හතේ පන්සලක ඉන්න. මේ හාමුදුරුවෝ කැමති කැලෑවල් වල ඉන්න. ඉතින් අර පෙර පුරුද්ද සංසාරේ ආවා. නමුත් කැලෑවල් වල සිටියත් ගඟට බැහැලා වතුර ටිකක් නාන්න බයයි. විලාප දෙනවා. බොහොම බයයි මේ ගඟට ඉන ළඟට වතුර තිබුණත් බහින්න බයයි. මාරාන්තික බයක් ඇති වෙනවා කිව්වා. ඉතින් මනෝවිද්‍යාත්මකව ඒ වගේම දර්ශනයෙන් යුක්තව බැලුවාම අපි හොයාගත්තා අර සංසාරේදී අර ගඟට වැටිලා නැති වෙච්ච බය තාම තියෙනවා. ඒ වගේම සංසාර යෝගීවරයෙක් හැටියට පුරුදු කරපු බණ භාවනා ගුණ තාම තියෙනවා. දැනුත් භාවනා කරන්නයි කැමති. දැනුත් වනයේම කැලෑවෙම සිටින්නයි කැමති. සමහර දරුවන් ගෙනල්ලා අපිට පෙන්නනවා අනේ හාමුදුරුවනේ මගේ දරුවා හාමුදුරු කෙනෙක් වගේ. බලාගෙන යනකොට සංසාරේ හාමුදුරු කෙනෙක්. සංසාරේ උතුම් පුණ්‍ය ධර්ම කරන ලද කෙනෙක්. ඒ නිසා පැහැපත් ශරීර, පැහැපත් වචනය, පැහැපත් ප්‍රියමනාප භාවයන් පිහිටලා තියෙනවා. ඉතින් ඒ වගේ පින්නතුනි සංසාර පුරුදු මේ ආත්ම භාවයට එනවා. බුදු කෙනෙක් ළඟ පැවතුනේත් එහෙමයි. මේ මා ළඟ පවතින්නේත් එහෙමයි. ඔබ ළඟ ඔය පවතින්නේත් සංසාරගත පුරුදුත් සමුදායක් එක්ක කියලා හොඳට මතක තියාගන්න ඕන. ඒ වගේම මේ මොහොතේත් අපි පුරන දේ, ඉගෙන ගන්න දේ, එකතු කර ගන්න දේ, මනසට ලං කර ගන්න දේ අපිට සසරට භව ගමනට එකතු වෙනවා. මේව තේරුම් අරගෙන කලකිරෙන්න නෙමෙයි තියෙන්නේ. හැමදේම මන අවබෝධයෙන් යුක්තව කටයුතු කරනවා නම් Tamanට සැනසෙල්ලක් ඇති වෙනවා. අරක වැරදි මේක වැරදි කියලා මේ ලෝකයේ කවුරුත් කියන්න කෙනෙක් නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්වුවේ චේතාන්විත භාවයෙන් යුක්තව අනුන්ට අහිතක් නොවේ නම් Tamanට අහිතක් නොවේ නම් ඒක කාටවත් දුකට ශෝකයට පත්වීමට හේතුවක් නොවේ නම් ඒව වරදක් කියලා කියන්න පුළුවන් දෙවියෙක් බ්‍රහ්මයෙක් ශාස්ත්‍රවරයෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ. ඒ නිසා එවැනි කර්තව්‍යයන් වලට Tamanට බාධාවක් නැහැ. ඒ නිසා චේතාන්විත භාවය යහපත් කරගෙන උපරිම බොහෝම සන්තෝෂයෙන් ප්‍රීතියෙන් අවබෝධයෙන් යුක්තව ජීවත් වීමේ අවකාශය තියෙනවා. එහෙම නැතුව කාගෙත් මනස කලකිරීමටපත් කළා හැමදේම එපා කියන වචන වලින් කෙනෙක්ව හිර කරලා දාලා හදන එකක් නෙමෙයි. බොහෝම අවබෝධයෙන් යුක්තව ප්‍රීතියෙන් සතුටෙන් යුක්තව ජීවත් වෙන්නට මඟ පෙන්වීමක් අනුශාසනයක් ධර්මයේ තියෙනවා කියන එක හොඳට මතක තියාගෙන බණ අහන්න ඕන. එහෙම නැත්නම් අපේ පින්නතුන් සමහර අය හිතනවා කලකිරීම හිතේ පිරෙව්වහම නිවන් දකින්න පුළුවන් වෙයි. පුළුවන් තරම් හිතේ දුක්ඛ දෝමනස්ය පුරවා ගත්තාම නිවන් දකින්න පුළුවන් වෙයි කියලා. නිවන් දකින්න බෑ පින්නතුනි. එහෙම නිවන් දකින්න බෑ. හිතේ ගොරෝසුකම, හිතේ රළුකම, හිතේ දැඩිකම එකතු කරගත්තාම නිවන් දකින්න බෑ පින්නතුනි. ඒව හැම දෙයක්ම නිවනින් ඈතට යොමු කරන දේවල්. අපි පුළුවන් තරම් හිත සැහැල්ලු කරන්න පුළුවන් දේවල්. හිත සෞම්‍ය කරන්න පුළුවන් දේවල්. හිත මෘදු කරන්න පුළුවන් දේවල්. හිත ශාන්ත කරන්න පුළුවන් දේවල් තමයි කරන්න, කියන්න, හිතන්න, පතන්න පුරුදු වෙන්න ඕන. දැන් ධර්මයේ ශ්‍රවණය කරද්දී හිත ශාන්ත වෙනවා නම් විතරයි ධර්මය අහන්න ඕන.
හිත ශාන්ත වෙන්න ඕන. හිත නිදහස් වෙන්න ඕන පින්නතුනේ ධර්ම ශ්‍රවණය තුලින්. කරන භාවනාව තුලින් හිත ශාන්ත වෙන්න ඕන. කරන පින්කම තුලින් හිත ශාන්ත වෙන්න ඕන. කරන වැඩවලින් හිත ශාන්ත වෙන්න ඕන. අද මගේ හිත සැහැල්ලු කරන වැඩ මම කීයක් කළාද? අද මමගේ හිත දුකටපත් වෙන, සංවේගයටපත් වෙන, සමාව ගන්න වෙන, සොරි කියන්න වෙන වැඩ කීයක් කළාද කියලා කල්පනා කරන්න ඕන. එවනම් ප්‍රශංසා ලබන, බුදුවරුන්ගෙන් ප්‍රශංසා ලබන, දෙවියන්ගෙන් ප්‍රශංසා ලබන, තමන්ගේ හිතෙන් තමන්ට ප්‍රශංසා ලැබෙන වැඩ කීයක් කළාද? මේ ලෝකේ හැම ප්‍රශංසාවකටම වඩා වැදගත් වෙන්නේ පින්නතුනේ තමන්ගේ හෘද සාක්ෂියෙන් තමන් ප්‍රශංසා ලබන කෙනෙක් වෙන්න ඕන. ඒ නිසා තමන් හෘද සාක්ෂියෙන් ප්‍රශංසා ලබන කෙනෙක් නම් ඒ රජුන්ගේ සම්මානයකට වඩා වැදගත් දෙයක්. ඒක ලෝක සම්මානයකට වඩා ඒක වැදගත්. ඒක ඔලිම්පික් සම්මානයකට වඩා වැදගත්. රම්පදක්කම් වලට වඩා වැදගත්. මොකද තමන්ගේ හිතෙන් තමන් ප්‍රශංසා ලබන කෙනෙක්. ඒ නිසා තමන්ගේ හිතෙන් තමන් ප්‍රශංසා ලබන කෙනෙක් නම් ඊට වඩා ජයග්‍රාහී පුජ්‍යලයක් මේ ලෝකේ නෑ පින්නතුනේ. ඒ ඔබමයි. ඒ නිසා මේ කරුණ හැමදේම එකට ගලප ගන්න. ජීවිතේ වැඩි දියුණු කරගන්න අවබෝධයෙන් නිවනට අනුශාසනා කරන ස්වාමින් වහන්සේ කෙනෙක් සොයා ගන්න ඕන. කල්යාණ මිත්‍රයෙක් හොයා ගන්න ඕන. ඒ කල්යාණ මිත්‍රත්වයෙන් නිරන්තරයෙන් ධර්ම ශ්‍රවණය කරන්න ඕන. නිරන්තරයෙන් ධර්මයේ මෙනෙහි කරන්න ඕන. මට අදාදම මේ සිත දුක් විඳින හිත පරදවලා උතුම් වූ නිර්වාණ ධර්මයන් මාර්ගඵල සාක්ෂාත් කරගන්නට ඕනෑ කියන උවමනාව අවශ්‍යතාවය සිත් තුළ ඇති කරගන්න ඕන. එහෙම ඇති කරගෙන අපේ පින්නතුන් අදාදම මේ සංසාර ගෝර භයංකාර විවිධ දුක් ගැහැට වලින් අත මිදෙන්නට මෙලව වශයෙන්ම කටයුතු කරන්න ඕන. සංසාරේ මිය පරලොව ගියපු කෙනෙක් ප්‍රාර්ථනා කරන දෙයක් අපිට ලැබිලා තියෙනවා. ආයි අපි මෙතන ඉඳන් ප්‍රාර්ථනා කරන්න තව දෙයක් නැහැ. මේ තියෙන ටික භුක්ති විඳලා ජීවිතේ පරිපූර්ණ කරගන්නයි තියෙන්නේ. ජීවිතේ පරිපූර්ණ කරන්න බෑ තිරිසන් ආත්මයක. ජීවිතේ පරිපූර්ණ කරන්න බෑ පින්නතුනි දිව්‍ය ආත්මයකත්. ජීවිතයක පරිපූර්ණ කරන්න බෑ බ්‍රහ්මාත්මය තුලත්. ජීවිතයක් පරිපූර්ණය කළ හැකි එකම ආත්ම භාවය මනුෂ්‍යාත්ම භාවය. මනුසත් පටිලාභෝ දුර්ලභෝ ලෝකස්මින්. මනුෂ්‍යාත්ම භාවය ඊටාම දුර්ලභ දෙයක්. බුද්ධෝත්පාද කාලය පින්නතුනේ මේ අවුරුදු 2600 ගානයි වෙන්නේ. මේ පෘථුවිය අවුරුදු මිලියන බිලියන ට්‍රිලියන ගණන් පින්නතුන ඔහි පවතිනවා. නමුත් බලන්න පින්නතුනේ බුදු කෙනෙක් සිටියයි කියලා ඇහෙන්නේ මේ අවුරුදු බොහොම පොඩි ගානක් නේද? මේ කාලය තුල විතරයි මේ බුදුබණ පදයක් ඇහෙන්නේ. අනිත් සියලුම කාලයන් වල තිරිසන් වගේ ජීවත් වෙන්නේ. එකිනෙකා සමග යන කොටාගෙන විවිධ මිත්‍යා මතිමතාන්තරවල පැටලිලා මහා දුෂ්ප්‍රාඥ ලෝක තියෙන පින්නතුනේ. එහෙම තියෙන කාලෙක නෙමෙයි අපි මේ ඉන්නේ. බොහොම වටින කාලයක. ඒ නිසා සද්ධර්මය තේරුම් ගන්න අප්‍රමාදීවම මහන්සි වෙන්න කියන කාරණය අපි මතක් කරනවා. ජීවිතේ තේරුම් අරගෙන මාර්ගඵලයක් නිවනක් අවබෝධ කරගෙනම මිස පසුබාහන්නේ නැහැ කියන අදිෂ්ඨානයෙන් යුක්තව හරි මඟ සොයන්න නුවණින් යුක්තව කවුරුන් හෝ කියලා දෙන දෙයකට වැඩ කටයුතු කරන සාමාන්‍ය බුද්ධියකට නිවන් දකින්න බෑ. සොචින්තනයෙන්ම දාර්ශනික ඥානයෙන්ම තමා විසින්ම සම්මර්ෂණය කළ හැකි ගැඹුරු නුවණක් හැබි අයෙකුටම පමණක් පින්නතුනේ මේ ලෝකේ නිවන තෝර ගන්න පුළුවන්. එහෙම නැතුව සාමාන්‍ය සරල බුද්ධි මහිමයකට නෙමෙයි පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය තියෙන්නේ. ඒක නිසා පින්නතුනේ අපි කල්පනා කරලා බලන්න ඕන. අපි විසින්ම තේරුම් ගන්න ජීවිතේ හරය මොකද්ද කියලා ටික ටික හරි තේරුම් කරගන්න උත්සාහ කරන්න ඕන. එවිට අපිට ප්‍රඥාව කියන එක වැඩෙනවා. ඒකට කියනවා පින්නතුනේ චින්තාමය ප්‍රඥාව. මේ චින්තාමය ප්‍රඥාව තමයි ගොඩක් දෙනෙකුට නැත්තේ. සමහර අයට බොහෝම පොඩි භාවනාවක් කියන්න කිව්වොත් ඔන්න ඉහළට හුස්ම ගන්නව 1යි කියන්න කියනවා. පහළට හුස්ම ගන්නව 2යි කියන්න කිව්වොත් ඔන්න ඒක කරන්න දක්ෂයි. වෙන ප්‍රඥාවක් නැහැ. ඉහළට හුස්ම ගන්නව පහළට හුස්ම දානවා පමණයි. එහෙම නෙමෙයි පින්නතුනේ.
මේ ලෝකය මේ සිත පිළිබඳව සුඥානයේ යුක්තව ගැඹුරු නුවණින් යුක්තව තේරුම් ගන්න. බණපදයක් දහම් පදයක් බොහොම ගැඹුරින් තේරුම් ගන්න පුළුවන් තීක්ෂණ ඥානය කියන එක, තීක්ෂණ බුද්ධිය කියන එක අවශ්‍ය කරනවා. ඒක වැඩෙන්නේ නිකමට සද්ධර්මය ටික ආශ්‍රය නිස්රේ කිරීමෙන් තමයි පින්නතුනේ අපිට හැකියාව ලැබෙන්නේ ඒ දේ තේරුම් කර ගැනීමට. පින්වත්නි, ඒ දේ සම්පූර්ණ කර ගැනීම සඳහා උපකාරක වෙන මාර්ගයක් තමයි සද්ධර්ම ශ්‍රවණයත්, කල්යාණ මිත්‍රත්වයත් කියන මේ කාරණා. ඒ නිසා ඒ සම්පූර්ණ කරගන්න ඒක අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා අනුව ජීවිතේ දියුණු කරගන්නට උපකාරක වේවි. එයින් ඔබේ ජීවිත වාසනාවන්ත කරගන්න, සැනසිලිදායක කරගන්න හේතුකාරක වෙයි කියලා අපි කල්පනා කරනවා. මේ මොහොතේ පැයක් පුරාවට ධර්ම දේශනාව පවත්වමින් සිද්ධ කරේ පින්නතුන්ගේ දෙලව යහපත පිණිස අනුශාසනයක් සිද්ධ කළා. ඒ අනුශාසනයෙන් ධර්මකාරණයක් හෝ ජීවිතයට එකතු කරගෙන මං අද ඉඳලා ජීවිතේ වෙනස් කරගෙන ධර්ම මාර්ගයෙන්ම ජීවිතේ පරිපූර්ණ භවට පත් කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගත්තනම් යම්කිසි ධර්ම කරුණකින් ඔබේ සිත නිවුනනම් ඒ දහම් කුසලය අපි අඩු නැතුව අවබෝධ කර අනුමෝදන් කරමු. පින්නතුනේ මාතර මා කඳුර ඒ චාමර නිවසේ විසූ සීලවතී ගමගේ මෑණියන්ට සාංශාරික වශයෙන් මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනේ එතුමියගේ භව ගමන සුවපත් වේවා. ඉක්මන් භවයකදීම කල්යාණ මිත්‍ර ඇසුර ලැබීමෙන් සද්ධර්මයේ මුණ ගැසීමෙන් ප්‍රාර්ථනා බෝධියෙන් නිවනින් සැනසේවා කියලා පින් දෙමු. මේ ගාථාව කියමින් එතුමියට පින් දෙමු. ඒ වගේම පියාණන් වහන්සේටත් ඒ විදියටම අපි පින් දෙමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මීට සද්දිනකට පෙර අතු ආපාතරයෙන් සමුගත්ත ඒ සීලවතී ගමගේ ආදරණීය පියාණන් වහන්සේටත් ඒ වගේම වසර 3කට පෙර ආතුව පරලෝ සපත් ඩැනි ප්‍රතාප් සිංහ දයාබර පියාණන් වහන්සේ ඇතුළු වංශ පරම්පරාගත සීල ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දෙනාගේම සංසාරික භව ගමන සුඛී සුවපත් වේවා. ප්‍රාර්ථනීය බෝධියෙන් නිවනින් සැනසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සද්ධර්මයේ ශ්‍රවණය කරන ඒ හැම දෙනාටමත් ධර්ම අවබෝධය වේවා, ආයුරාෝග්‍ය සම්පන්නිය ලැබේවා කියලාත් අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ කොරෝනා වදුරින් ලෝකය වැළකී හැම දිනාටම නැවත පෙර තිබූ විදියට ලෝකයක් දකින්නට අපට ශක්තිය ධෛර්යය ආදාදම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අද දවසේහි මේ ධර්ම දේශනා පින්කම් සිදු කිරීම සඳහා කටයුතු කරන ලද ඒ ප්‍රදාප් සිංහ පින්වත් මැතිතුමන්ට එම මැතිනියන්ට දියණිය ඇතුළේ පවුලේ හැම දෙනාටම ඥාති මිත්‍රාදී හැම දෙනාටමත් මේ දහම් කුසලයේ අයිති වේවා. මේ දහම් කුසලයේ බලයෙන් ඔබ ඔබගේ ජීවිතත් වාසනාවන්ත වේවා, සැපවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ප්‍රමුඛ වශයෙන් අද දවසේ ඒ පුණ්‍යානුමෝදනාව සිදු කරනු ලැබුවේ සීලවතී ගමගේ ආදරණීය මෑණියන් වහන්සේට, ඒ වගේම එම මෑණියන් වහන්සේ පියාණන් වහන්සේ හැටියට ඒ ඩැනි ප්‍රතාප් සිංහ දයාබර පියාණන් වහන්සේට ඒ හැම දෙනාටමත් මේ පින් අයිති වේවා කියලා නැවත නැවතත් අපි ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාටම සියලු යහපත වේවා, ධර්මයේ සැනසෙල්ල වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉෂ්ඨකාමී දෙවියෝද මේ පින් අනුමෝදන් වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සද්ධම්ම දේශනම්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති.
ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් හැම දිනාටම උතුම් වූ නිවන් සම්පත්ම සැලසේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතු. සම්බුදු සරණ වේවා, සූපත් වේවා.